ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට ගිය සතියේ මම හැබැයි මේ පන්ති අද දාගත්තේ මේ දරුවන්ට මම ඊයේ ගෲප් වලට මැසේජ් එකක් එව්වා. පුළුවන්ද කියලා. සමහර ළමයි පුළුවන් කියලා මට මැසේජ් එවලා තිබුණා. ඒක නිසා තමයි අද දවසේ පන්තිය දැම්මේ. ඉතින් මේ ගැටලුවක් වෙන්නේ නැහැ අද දවසේ කොහොමත් පාඩම රෙකෝඩින් එකක් දාලා මම පන්ති ඉවර කරපු ගමන් ඒක YouTube අප්ලෝඩ් කරලා මේ group එකට දානවා. හරි. මොකද අපිට ගිය සතියේ දවස් දෙකක් පන්තිය මග හැරුණා. කලින් සතියේත් අපි කරේ පැයයි. ඒක නිසා ඒ දවස් ටික කවර් කරගන්න අවශ්‍යතාවය තියෙනවා. හරි. හෙට උදේ බෑ හවස හැබැයි දවල් වෙලාවකුණත් කරන්න පුළුවන් ඔයාලට පන්ති මොනවත් නැත්තම්. මට ඒ ගැනත් පොඩ්ඩක් මැසේජ් එකක් දාලා තිබ්බනම් හරි. 79 පුළුවන් 79 අර සමහර ළමයිට බෑ කියලා තියෙනවා. ඒකයි මම බැලුවේ. හරි. හරි. එහෙමනම් පුතේ අපි ලාභ අරමුණු කර නොගත් සංවිධාන සම්බන්ධයෙන් කතා කරමින් හිටියේ. එතකොට මේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා කියන්නේ අපි ඒ ගැන මූලික හැඳින්වීමක් පහුගිය සතියේ කතා කරා. නේද? ඒ ටික අපි පුංචි වෙලාවක් අරගෙන නැවත මතක් කරගෙන යන්. පුතා අපි දන්නවා අපිට මම එකයි කියව දැන් අපි අදයි හෙටයි දාගත්තොත් අපි තව අමතර දවසක් අඟහරුවාදට කලින් කරගත්තොත් පුතේ අඟහරුවාදට අපිට මේ තව අලුත් පාඩමකටම යන්න පුළුවන්. හරි. 7:30 9:30 3-7 බෑ කියන්නේ හවසනේ ඉලක්ෂගේ පන්තිනේ. 7:30 9:30 දාමු කියලා කියනවා. හරි. අපි අවසාන තීරණයකට එමු ඒ ගැන. පුළුවන් වෙලාවල් ටික දාන්නකෝ මම බලන්නම්. හරි. ඕනේ වෙලාවක් පුළුවන් කියලා තියෙනවා අපේ දරුවෝ. හරි. කොහොමද හෙට දවසේ අපි රෙකෝඩින් එකකුත් දානවා. හරි. පුතේ අපි ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා කියන්නේ සමාජ සුබ සාධනය, ක්‍රීඩා සුබ සාධනය, සමාජිකයන්ගේ සුබ සාධනය, වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම කියන මෙන්න මේ අරමුණු ඉටු කර ගැනීම සඳහා පිහිටුවාගත් සංවිධානවලට අපි කියනවා ලාභ අරමුණු කර නොගත් සංවිධාන කියලා. එතකොට මේ සංවිධාන අපි කතා කරා පුතේ පාසල් මට්ටමේ තියෙනවා, ප්‍රාදේශීය මට්ටම තියෙනවා, ජාතික මට්ටම තියෙනවා, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමක් තියෙනවා. පාසල් මට්ටමේ තියෙනවා කියලා කිව්වා පාසල් සංවර්ධන සමිතිය. ඊළඟට අතයි 9 ගොඩක් ළමයි පුළුවන් කියලා තමයි දාලා තියෙන්නේ. පාසල් සංවර්ධන සමිතිය, වාණිජ්‍ය සංගමය, සාහිත්‍ය සංගමය, මේවා බෞද්ධ සංගමය, පාසලේ තියෙන ලාභ අරමුණු කරනගත් සංවිධාන. ඊළඟට පුතා තවත් තියෙනවා ලාභ අරමුණු කරනගත් සංවිධාන ප්‍රාදේශීය මට්ටමේ. නේද? මොනවද? මරණාධාර සමිති, කාන්තා සමිති, තරුණ සංවිධාන, යෞවන සමාජ නේ. ඊළඟට ජාතික මට්ටමේ ඒවා තියෙනවා ජාතික තරුණ සේවා සභාව. දැන් මේ දවස්වල අපේ ගුරුවරුන්ගේ තියෙනවා ගුරු වෘත්තීය සමිති ජාතික මට්ටමේ ඒවා නේ. ලංකා ගුරු සේවා සංගම එහෙම තියෙනවා ගුරු සේවා ගුරු විද්‍යාපති සංගම ලංකාවම නියෝජනය කරලා තියෙනවා ජාතික මට්ටමේ ඒවා. හරි. ඊළඟට ජාත්‍යන්තර මට්ටමේ ඒවා තියෙනවානේ ලෝක සෞඛ්‍ය සංවිධානය නේ. ඊළඟට එක්සත් ජාතීන්ගේ ළමා ආරමුදල නේ යුනිසෙෆ් යුනෙස්කෝ මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ සංවිධාන අපිට හම්බ වෙනවා. එතකොට පුතේ අපි කිව්වා මේ සංවිධානවල කටයුතු කරගෙන යාමේදී සංවිධානවලට විවිධ පාර්ශවයන්ගෙන් මුදල් ලැබෙනවා. ඒ වගේම තමයි ඒ ලැබෙන මුදල් විවිධ කටයුතු වෙනුවෙන් වැය කරනවා. මෙන්න මේ සම්බන්ධයෙන් මේ සංවිධානවල සමාජිකයන් දැනුවත් කරන්න ඕන. ඒ වගේම ඇල්ම දක්වන පාර්ශවයන්ට මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන්නට ඕන. ඒක නිසාම මේ සංවිධාන පුතේ විධිමත් ගිණුම් කරන ක්‍රියාවලියක් පවත්වා ගන්නවා. හැබැයි සමහර සංවිධාන විධිමත් ගිණුම් කරන ක්‍රියාවලියක් පවත්වා ගැනීමක් දක්නට ලැබෙන්නේ නැහැ. එහෙනම් එතකොට මේ ලාභ අරමුණු කරනගත් සංවිධාන ගත්තාම
මේ සංවිධානවල පුතේ මේ ගිණුම් වාර්තා පිළියෙල කිරීම තුලින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු තියෙනවා. අපි ඒ ටික කතා කරා නේද? සමාජිකයන් දැනුවත් කිරීම, සංවිධානයේ සමාජිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම, ඉදිරි කටයුතු සැලසුම් කිරීම, සංවිධානයේ කටයුතු ක්‍රමවත් පවත්වාගෙන යාම. අපි ඔය සම්බන්ධයෙන් කතා කරලා පුතේ මේ ලාභ අරමුණු කරනගත්ත සංවිධානවල තබා ගන්නා ගිණුම් වාර්තා සම්බන්ධයෙන් අපි කතා කරා. මොනවද ඒවා? අපි එහෙම එකක් ලිව්වා මට මතක විදිහට. මොනවද ඒවා? කවුරු හරි කෙනෙක් කියන්න බලන්න. ලැබීම් ගෙවීම් ගිණුමයි ආදායම් ප්‍රකාශනය. ලැබීම් ගෙවීම් ගිණුම, ආදායම් ප්‍රකාශනය, ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තියෙනවා. හැබැයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අපේ මට්ටමේදී පුතේ අපි කතා කරන්නේ නැහැ. හරි. ඒක නිසා අපි අද දවසේ ඉගෙන ගන්නවා මේ ලැබීම් ගෙවීම් ගිණුම සම්බන්ධයෙන්. එතකොට ලාභ අරමුණු කර නොගත්ත සංවිධාන ගත්තාම අපි මාතෘකාවකුත් ලිව්ව නේද ලැබීම් ගෙවීම් ගිණුම? කියලා නේද තියෙන මාතෘකාවක්? ඔව්. ලැබීම් ගෙවීම් ගිණුම සම්බන්ධයෙන් මාතෘකාවකුත් ලියලා තියෙනවා. පුතේ ලැබීම් ගෙවීම් ගිණුම කියලා කියන්නේ දැන් අපි දන්නවා වෙළඳ ව්‍යාපාර පිළියෙල කරනවා නේද මුදල් පොත. පුතේ මුදල් පොතේ තියෙන්නේ මොනවද? මුදල් ලැබීම් ටික තියෙනවා හර පැත්තේ. ඒ වගේම තමයි මුදල් ගෙවීම් ටික තියෙනවා බැර පැත්තේ. අවසානයේදී අපි මේ මුදල් පොත තුලනය කරලා අපි හොයාගත්තා මේ සංවිධානයේ ඉතිරි මුදල කීයද කියන. මුදල් ලැබීම් තියෙනවා, මුදල් ගෙවීම් තියෙනවා නේද? ඒතර මුදල් ලැබීම් වලින් මුදල් ගෙවීම් ටික අඩු කරාට පස්සේ මේ සංවිධානයේ ලාච්චුවේ කොච්චර මුදලක් ඉතුරු වෙලා තියෙනවද කියලා පෙන්වන්න අපි හදුවා මොකක්ද? මුදල් පොත. දැන් මෙන්න මේ මුදල් පොත ගැන අපි චුට්ටක් මතක් කරගෙන ඉමු. හරි. මුදල් පොත ගැන පොඩි මතක් කිරීමක් කරගෙන ඉමු. පුතේ මේ මුදල් පොත ගත්තාම හරි. මේ මුදල් පොත ගත්තාම අපි කිව්වා මේ ලාභ අරමුණු කර නොගත් සංවිධාන පිළියෙල කරන මේ මුදල් පොතෙන් හරිදුනා ලාභ අරමුණු කරගත් සංවිධාන හරි ලාභ අරමුණු කරගත් සංවිධාන පිළියෙල කරනවා පුතේ මුදල් පොතක් එතකොට මේ මුදල් පොත පිළියෙල කරන්නේ ඇයි ඉතිරි මුදල බලන්නනේ මේ මුදල් ලැබීම් ටික හරට දානවා ගෙවීම් ටික බැරට දානවා මේ පැත්තට යනවා පුතේ ලැබීම් මේ පැත්තට දානවා මොනවද ගෙවීම් එතකොට ලැබීම් ටික හරට දාලා ගෙවීම් ටික බැරට දාලා අපි මුදල් පොත හදලා මේක අවසානයේ තුලනය කරාට පස්සේ මෙතනින් එනවා ඉදිරියට ගෙන ශේෂයක් මේ තමයි ඒ ව්‍යාපාර ආයතනයේ යම්කිසි දවසකට ඉතිරි වෙලා තියෙන මුදල. හරි. ඉතිරි මුදල. එතකොට මේ විදිහට අපි මුදල් පොත පිළියෙල කරනකොට පුතේ අවධානය යොමු කරන කරුණු කිහිපයක් තියෙනවා. මොනවද ඒවා? මේකේ දාන්නේ මුදලින් සිදුවන ගනුදෙනු විතරමයි. පැහැදිලිද? මේකේ දාන්න මොනවද පුතේ? මුදලින් සිදුවන මුදල් ලැබීම්
ඒ වගේම මුදල් ගෙවීම් කියන ටික විතරමයි. වෙන මොනවත් මේ මුදල් පොතේ දාන්නේ නැහැ. එහෙනම් ඔන්න මුදල් ගනුදෙනු පමණක් මේකේ සටහන් කරනවා. අනිත් එක තමයි පුතා මේක හදනකොට අපි යන්ත්‍රයක් මිලදී ගත්තත් මුදල් පොත බැර. විදුලි ගාස්තු මිලදී ගත්තත් මුදල් පොත බැර. අපිට ආදායමක් ලැබුණත් මුදල් හර. ප්‍රාග්ධනය විදිහට මුදල් ලැබුණත් මුදල් හර. බැංකු ණය විදිහට මුදල් ලැබුණත් මුදල් පොත හර. එහෙනම් උන්න ඔය විදිහට නේද පුතේ අපි මුදල් පොතක් පිළියෙල කරේ. දැන් ලාභ අරමුණු කර නොගත් සංවිධානවල යම් කිසි දිනයකට මම හිතුවේ අදත් වෙන උරා පහක් වුණා කියලා. ඔන්නලා ඉගිලා ආවම වෙලාවයි. ලාභ අරමුණු කර නොගත් සංවිධානයක යම් නිශ්චිත දිනයකට හරි නැත්නම් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල සංවිධානයේ මුදල් ලැබීම් මුදල් ගෙවීම් සටහන් කරලා ඉතිරි මුදල් ශේෂය ගණනය කිරීම සඳහා පිළියෙල කරන ගිණුමකට පුතේ අපි කියනවා ලැබීම් ගෙවීම් ගිණුම කියලා. හරි. එතකොට මේ ලැබීම් ගෙවීම් ගිණුම කියලා මේකේ දරුවෝ නම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ලැබීම් ගෙවීම් ගිණුම කියලා මේකේ නම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. නම විතරයි. ඔව්. නම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි පුතේ දැන් නම විතරනේ වෙනස් වෙලා තියෙන්නේ. හරි. සංවිධානයේ ලැබීම් ටික හරට දානවා. සංවිධානයේ ලැබීම් ටික අපි හරට දානවා තත්පරයක්.
ලැබීම් ගෙවීම් ගිණුම හදනකොට මේ මුදල් පොතම තමයි. එතකොට ලාභ අරමුණු කරන ගත්ත සංවිධානයේ ලැබීම් ටික හරට දාලා ගෙවීම් ටික බැරට දාලා අපි මේක කතා කරනවා. එතකොට ලැබීම් හර ගෙවීම් බැර වෙනවා. ඊට පස්සේ පුතේ ලැබීම් හරට දාලා ගෙවීම් බැරට දාලා මේ ගිණුම තුලනය කරොත් මෙතනින් ලැබෙන්නේ පුතා අර වෙළඳ ව්‍යාපාරවල වගේම සංවිධානයේ යම් නිශ්චිත දිනකට තියෙන ඉතිරි මුදල කීයද කියලා. ඒක නිසා ඔයාලට මේ ලැබීම් ගෙවීම් ගිණුම ගැන අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. අපි ලැබීම් ගෙවීම් ගිණුම කියලා හදන්නේම පුතා මුදල් පොතක්. අපි ලැබීම් ගෙවීම් ගිණුම කියලා හදන්නේම මොකක්ද? මුදල් පොතක්. එහෙමනම් ලාභ අරමුණු කරනගත්ත සංවිධානවල යම් නිශ්චිත කාල පරිච්ඡේදයක සංවිධානයේ සියලු මුදල් ලැබීම් සහ සියලු මුදල් ගෙවීම් සටහන් කරමින් කාලච්ඡේදයේ අවසානයේ ඉතිරි මුදල ගණනය කිරීම සඳහා පිළියෙල කරන ගිණුමකට තමයි අපි කියන්නේ පුතේ ලැබීම් ගෙවීම් ගිණුම කියලා. පැහැදිලිද? එතකොට මේ ලැබීම් ගෙවීම් ගිණුම ගැන අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. මේක මුදල් පොතම තමයි. පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. මම ඒක කියන්නම්. හරි. right. අපි මෙහෙම ලියමුකෝ. මෙහෙම ලියන්න. ලාභ අරමුණු කරනගත් සංවිධානයක ලාභ අරමුණු කරනගත් සංවිධානයක යම් නිශ්චිත දිනකට යම් නිශ්චිත කාලච්ඡේදයක් සඳහා කියලා ගන්න. යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල සංවිධානයේ සියලු මුදල් ලැබීම් සියලු මුදල් ගෙවීම් සටහන් කරමින් ඉතිරි මුදල් ශේෂය ගණනය කිරීම සඳහා මෙය පිළියෙල කරනු ලබයි. හරි.
එතකොට පුතා දැන් මේ අපි කතා කරපු මේ ලැබීම් ගෙවීම් ගිණුම වෙළඳ ව්‍යාපාරයක් ගත්තාම වෙළඳ ව්‍යාපාරයක මුදල් පොතටම සමාන වෙනවා. ඒක නිසා මුදල් පොත පිළියෙල කිරීමේදී භාවිතා කළ සියලු මූල ධර්මයන් අපි මෙතනත් භාවිතා කරනවා. ඒ වගේම තමයි මුදල් පොත කියලා කියන්නේ ව්‍යාපාරයක වත්කම් ගිණුමක්නේ. මුදල් පොත ව්‍යාපාරයක වත්කම් ගිණුමක් වෙන නිසා මේ ලැබීම් ගෙවීම් ගිණුමත් සලකන්නේ දරුවෝ අපි වත්කම් ගිණුමක් විදිහට. හරි. ලැබීම් ගෙවීම් ගිණුම සලකන්නේ වත්කම් ගිණුමක් විදිහට. හරි. ඒකට ලැබීම් ගෙවීම් ගිණුම කියලා කියන්නේ මොකද්ද? වත්කම් ගිණුමක්. අපි මේකත් ලියමු පුතේ. ලියන්න මෙහෙම. වෙළඳ ව්‍යාපාරයක වෙළඳ ව්‍යාපාරයක වෙළඳ ව්‍යාපාරයක වෙළඳ ව්‍යාපාරයක මුදල් පොතට වෙළඳ ව්‍යාපාරයක මුදල් පොතට බෙහෙවින් සමානමය වත්කම් ගිණුමක් වේ. වෙනම ඡේදයකින් ලියන්න. ලාභ අරමුණු කර නොගත් සංවිධානයක්. ලාභ අරමුණු කර නොගත් සංවිධානයක් ලැබීම් ගෙවීම් ගිණුම පිළියෙල කිරීම මගින් ලැබීම් ගෙවීම් ගිණුම පිළියෙල කිරීම මගින් පහත අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරයි. පහත අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරයි. පුතා දැන් මේ ලැබීම් ගෙවීම් ගිණුමක් පිළියෙල කරපුවාම එකක් තමයි අපි කිව්වා මේක හදන්නේ සංවිධානයේ සියලු මුදල් ලැබීම් සියලු මුදල් ගෙවීම් ප්‍රයෝගී කරගෙන ඉතිරි මුදල් ශේෂය ගණනය කිරීම සඳහා කියලා. එතකොට ලාභ අරමුණු කර නොගත් සංවිධානයක යම්
නිශ්චිත කාල පරිච්ඡේදයක ඉතිරි මුදල් ශේෂය අපිට මේකෙන් දැනගන්නට හැකියාව ලැබෙනවා. එහෙනම් පුතේ අපි ඒක ලියමු පළවෙනි එක. සංවිධානයේ තමයි සංවිධානයේ ගමන ලියාගෙන ඉතිරි මුදල් ශේෂය සංවිධානයේ ඉතිරි මුදල් ශේෂය සංවිධානයේ ඉතිරි මුදල් ශේෂය දැන ගැනීමට හැකිවීම සංවිධානයේ ඉතිරි මුදල් ශේෂය දැන ගැනීමට හැකිවීම සංවිධානයේ ඉතිරි මුදල් ශේෂය දැන ගැනීමට හැකිවීම ඊළඟට පුතේ දැන් මේක හදපුවාම මුදල් සම්බන්ධව සිදුවන වංචා අයථා ගනුදෙනු වගේ දේවල් වළක්ව ගන්න පුළුවන්. ඒකත් ලියන්න එහෙනම් මුදල් සම්බන්ධ වංචාවන් සහ මුදල් සම්බන්ධ වංචාවන් සහ අයථා ගනුදෙනු මුදල් සම්බන්ධ වංචාවන් සහ අයථා ගනුදෙනු වළක්වා ගත හැකිවීම ඊළඟට මුදල් ලැබීම් හා ගෙවීම් මුදල් ලැබීම් හා ගෙවීම් මුදල් ලැබීම් හා ගෙවීම් සිදුවන මාර්ග දැනගත හැකිවීම මුදල් ලැබීම් හා ගෙවීම් සිදුවන මාර්ග දැනගත හැකිවීම ඊළඟට පුතේ අපි මුදල් කළමනාකරණය ගැන ලිව්වද එහෙම එකක් කියන්න දරුවෝ එහෙම එකක් ලිව්වද මට අහුන්නේ නැහැ නෑ හරි මුදල් මනවින් කළමනාකරණය කිරීමට හරි අපි එහෙමනම් පුතේ පුංචි උදාහරණයක් ලියාගෙන අපි මේ ලැබීම් ගෙවීම් ගිණුමක් හදමු. හරි ලියන්නකො මෙහෙම රන්තරු ක්‍රීඩා සමාජයේ ගණන් දෙකක් දෙනවා හදන්න. රන්තරු ක්‍රීඩා සමාජයේ මුදල් 2000 මෙහෙම ලියන රන්තරු ක්‍රීඩා සමාජයේ 2021 ජනවාරි
මුදල් ලැබීම් හා ගෙවීම් පිළිබඳ තොරතුරු මුදල් ලැබීම් හා ගෙවීම් පිළිබඳ තොරතුරු පහත වේ. පහත වේ. සමාජික මුදල් ලැබීම් 75000යි. හරි. ඊළඟට විදුලි ගාස්තු ගෙවීම් 4000යි. ලැබුණු පරිත්‍යාග 25000යි. 25000යි. ලිපි ද්‍රව්‍ය 4000යි. ලිපි ද්‍රව්‍ය 4000යි. ඊළඟට ක්‍රීඩා පිටි නඩත්තු 13000යි. ක්‍රීඩා උපකරණ මිලට ගැනීම ක්‍රීඩා උපකරණ මිලට ගැනීම 30000යි. පුවත්පත් මිලට ගැනීම පුවත්පත් හා සංගරා 3000යි. ඊළඟට පුවත්පත් විකිණීම පැරණි කියලා දාමුනේ. පැරණි පුවත්පත් විකිණීම 700යි. විදුලිය 1000යි. සංග්‍රහ 5000යි. ක්‍රීඩා තරඟ ආදායම් 45000යි. ක්‍රීඩා තරඟ ආදායම් 45000යි. ඊළඟට ක්‍රීඩා තරඟ වියදම් ක්‍රීඩා තරඟ වියදම් 23000යි. ඇතුළත් වීමේ ගාස්තු 6000යි. 6000යි. ඊළඟට ඔය ඇති නේද? ඔය ඇති. තව එකක් හදන්න බෑ. right. දැන් පුතේ ලියන්න මෙහෙම. මම 21 ජනවාරි කියලාද ගානේ උඩ දුන්නේ පුතා? ඔව් සර්.
එහෙනම් විදුලිය දැම්මේ නැද්ද? විදුලිය දෙකක් දාලාද මම? ඔව්නේ. පුතේ මෙතන විදුලිය දෙකක් දාලා තියෙනවා. මෙතන විදුලි ගාස්තු ගෙවීම කියලා තියෙනවා. මේ 1000 විදුලිය කියන එක කපලා මෙතන හදාගන්නකෝ දැන් දුරකථන කියලා. විදුලිය කපලා දුරකථන දාගන්න හරිනේ එතකොට. හරි. right. දැන් එහෙමනම් අපි ලැබීම් ගෙවීම් ගිණුමක් හදමු. හදන්න කලින් මට දැන් මේක මකන්න එපැයි නේ. ඊට කලින් පින්තූරයක් ගහලා තියාගමු. හරි. දැන් මේක ලෝඩ් එක මකනවා. පුතේ දැන් ලැබීම් ගෙවීම් ගිණුමක් හදන්න කිව්වොත් මේක මහ දෙයක් නෑ. අපි හදන්නේ ගෙලින්ම නම විතරයි වෙනස් වෙන්නේ. හරි. මුදල් ගිණුමක්. දැන් ඔන්න අපේ දරුවන්ට පොඩි වෙලාවක් දෙනවා මේක හදන්න. මේකේ දින නෑ. හරි. නමුත් අපි දිනේ තීරුපු දාම නැත්තම් හොඳ නෑනේ. මෙතන ලියන්න ලැබීම් ගෙවීම් ගිණුම කියලා. ලැබීම් ගෙවීම් ගිණුම. දිනය විස්තරය වටිනාකම. මේක ටිකක් පදියට ගමු. මේ සාමාන්‍ය ගිණුමක් තියෙන්නේ. හරි ආය අලුත් දෙයක් නෙවෙයි. හැබැයි අර වවුචර් අංක ලදුපත් අනම් බලන් ඒවා අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. දැන් පුතේ ඔය ඔතන තියෙන අයිටම වල හරි මේ තිබුණු අර ගානේ තිබුණු අයිටම වල ඔබට තියෙනවා ලැබීම් ඒ ගානේ අයිටම වල ලැබීම් තියෙනවා ඒ වගේම තියෙනවා ගෙවීම් ටික. පැහැදිලිද? එතකොට ඔබ කල යුත්තේ අන්න ඒ ලැබීම් වලින් හරි ඒ ලැබීම් වලින් ලැබීම් ටික හරට දාන්න ගෙවීම් ටික බැරට දාන්න බැරට දාලා ඔයාලා හදන්න ගාන. හරි. ඔන්න ගාන තියෙනවා. තියෙනවනේ ගාන. එහෙනම් පුතේ විනාඩි 2ක් විතර අරගෙන හරි විනාඩි 2ක් විතර අරගෙන ලැබීම් ටික හරට දාලා ගෙවීම් ටික බැරට දාලා මේක තුලනය කරලා අපේ දරුවෝ දාන්න බලන්න මට උත්තරයක්. ඔවා කියවගෙන යනකොට දැනෙනවා මොනවාද ලැබීම් මොනවාද ගෙවීම් කියලා. හරි. ඔන්න ඔය ගාන බෝඩ් එකේ දාලා තියෙනවා. පේනව නේද? පේනවද එකක්? හරි. එහෙනම් විනාඩි 2-3ක් කරන් හදන්න බලන්න.
පුතේ මේකේ තියෙන සමහර වෙලාවට ඔබට ගැටලු ඇති මෙන්න මේ මොනවද උදාහරණයක් විදිහට ගත්තාම මේ ඇතුළත් වීමේ ගාස්තු බලන්න. ඇතුළත් වීමේ ගාස්තු කියලා කියන්නේ පුතා මේ සංවිධානයකට අලුතෙන් සමාජිකයෙක් ඇතුළත් වෙනකොට ඒ සමාජිකයාගෙන් අය කරන ගාස්තුව තමයි මේ ඇතුළත් වීමේ ගාස්තු කියලා කියන්නේ. හරි. එතකොට ඒක මේ සංවිධානයේ වියදමක්. ආයෙත් උත්තර දාලා තියෙනවා එක එක ඒවානේ. මෙහෙම උත්තර දාලා තියෙනවා බලන්න පේනවද ඔයාලට? රෝෂික මේ මොකක්ද තියෙන්නේ? ඉලක්ෂගේ පන්ති තියනවා කියන්නේ හෙටද? හරි. හෙට උදේද හවසද? ඒ උත්තර ළමයි දාලා තියෙනවා ගොඩක් ඒවා මම ඒවා ලියන්නම් බෝඩ් එකේ. පුවත්පත් සංග්‍රහවලට පස්සේ මොකද්ද තියෙන්නේ කියලාත් අහනවා. පුතේ පුවත්පත් සංග්‍රහ පරණ පුවත්පත් විකිණීම කියලා තියෙන්නේ. හරි. පරණ පුවත්පත් විකිණීම කියලා තියෙන්නේ. හරි. පැටව අපි ඔයාලා දැන් ඉවරද පුතේ ගාන හදලා? උත්තර දානවා ළමයි. 56,000. බොහොම හොඳයි. එක උත්තර තියෙනවා. ඉතාලම හොඳයි පුතා. මේක මට දැන් හොඳ මම මේ උත්තර ටික ලියන්න හිතනවා මට මේ බෝඩ් එකේ. ඉතින් ලියන්න කියන හරි. මම මේ ඔයාලා ලියලා තියෙන උත්තර ටික ලියමු බලන්න. එතකොට කාගේ උත්තරේද හරියන්නේ කියලා බලා ගන්න පුළුවන් නේද? මේ බලමු කොතනින්ද දාන්න ඕනේ උත්තර. ඔයාලට පේනවද මේ 51,700 තියෙනවා. 47,700 තියෙනවා. පනස් 6,700 තියෙනවා. 50,000 තියෙනවා. ඊළඟට 65,800 තියෙනවා. මේක හොඳයි මෙහෙම ගොඩක් උත්තර එන එක. හරි. අනිත් දරුවෝ දාන්න.
බොහොම හොඳ උත්තර ටිකක් ආවේ. පුතේ ඉවරයිද අදලා? ඉවරයි සර්. right. අපි එහෙනම් මේකට දාගෙන යමු ඔය අගයන් ටික. බලන්න සමාජික මුදල් ලැබීම් තියෙනවා පුතේ 75000ක්. ලැබීම් හර ගෙවීම් බැරනේ. බලමු අපේ දරුවන්ට දිත්ත දරානුත් අමතක වෙලා තියෙන්නේ මට හිතන විදියට. ඒකේ නර එක එක උත්තර ආවේ පුතේ. හරි. විදුලි ගාස්තු 4000යි. විදුලිය 4000යි. ඔයාලට මේ පේනව නේද සයිඩ් එකකින් මං ගාන හදන විදිය? ඔව් සර්. right. ඒකෙන් බලා ගන්න පුළුවන් නේ ගාන නේ? තවත් හරි උත්තරයක් ගන්න බලන්න. 56000ක් උත්තරයක් තියෙනවා. right. විදුලිය හරි ලැබුණු පරිත්‍යාග විසිපන්දාහයි. තමයි දාන පණවිඩ මම පස්සේ බලන්න පුතේ මේක හදලම. ලැබුණු පරිත්‍යාග 25000යි. ඊළඟට හරි. ඊට පස්සේ තිබුණා ලිපි ද්‍රව්‍ය. අපේ සංවිධානයේ ලිපි ද්‍රව්‍ය බිල දෙනවා. ඒ සඳහා ගියා 4000. ක්‍රීඩා පිටින් නඩත්තු කියන්නේ පුතේ අපේ ක්‍රීඩාංගණය තනකොළ කපලා සුද්ධ කරලා මට්ටම් කරලා හදා ගන්න ඕනේ. ඒ සඳහා වැය වෙලා තියෙනවා 13000ක්. දැන් අපේ සංවිධානයේ ක්‍රීඩා උපකරණ මිලදී ගත්තම බෝල, බැනියන්, බැට්, net ඔයගේ දේවල් මිලදී ගත්තම අපේ සල්ලි යනවනේ. එහෙනම් ක්‍රීඩා උපකරණ බැර වෙන්නේ. ක්‍රීඩා උපකරණ 30000යි. 30000යි. පුවත්පත් හා සඟරා මිලදී ගන්නවා. නිකම් බෝල ගන්න ගමන් අනික් කට්ටියට බලන්න හරි කියව ඉන්න. ඒ සඳහා 3000ක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපේ සමිතියේ ඉතුරු වෙලා තියෙන පරණ පත්‍ර විකුණලා. ඒතකොට මුදල් ලැබෙනවා. පැරණි පුවත්පත් විකිණීම. පැරණි පුවත්පත් විකිණීමට 700ක් හම්බ වෙනවා අපිට සල්ලි. උතාර විදුලිය කියන එක එතන අපි දුරකථන කියලා දාගත්තා නේද? මම මේ මෙතන විදුලිය කියලා ලියලා තිබුණේ.
එන්න මේ හරිය විදුලිය කියලා ලියලා තිබුණා මේක විදුලිය නෙවෙයි. මේක දුරකථන ආවනේ. කොහොමනේ ආවේ දුරකථනනේ ආවේ. දුරකථන සඳහා 1000ක් ගියා. දුරකථන 1000. මොකද මම මේ පින්තූරේ ලියලා එකේ ගහ ගන්නකොට ඒක හදලා ඉවරයි. සංග්‍රහ කියන්නේ අපිට හම්බ වෙන්නේ නැහැ නේ පුතා. සංග්‍රහ වලින් ගන්නේ අපිට යනවා. සංග්‍රහ වියදම් කියලා දාගන්නකො ඒකට ඕනනම් ප්‍රශ්නයක් නැහැ 5000යි. ක්‍රීඩා තරගයක් කියලා දිනවා ඒ තුලින් අපිට ආදායම් ලැබෙනවා. අපි හිතමු ටූර්නමන්ට් එකක් කියලා. එතකොට එන ටීම් අපිට සල්ලි දෙනවනේ ඒ වගේ එකක්. ක්‍රීඩා තරග ආදායම්. ක්‍රීඩා තරග ආදායම් විදියට අපිට ලැබෙනවා පුතේ 45000ක් හරි. ලියාගත්ත ගාන බලන්න. එතකොට මේ ක්‍රීඩා තරග වලට වියදම් ගිහිල්ලා තියෙනවා. විසිතුන්දා අවසානයේක ඇතුළත් වීමේ ගාස්තු අපේ ක්‍රීඩා සමාජයට කවුරු හරි සමාජිකයෙක් ඇතුළත් වෙනකොට අපිට ගාස්තුවක් දාන්න ඕනේ. අපි ඒකට කියනවා ඇතුළත් වීමේ ගාස්තු. ඒ සඳහා අපිට ලැබිලා තියෙන රුපියල් 6000ක්. දැන් පුතේ මේක තුලනය කරගන්න ඔයාලා. එකයි 31 තමයි 15ට ගියේ සෙප්තැම්බර් ජනවාරි මාසෙට දුන්නේ නේද? 2.1 ඊගේ ශේෂය. මේ පැත්ත එකතු කරන්න පුතා 700යි. මොන හරි මග හැපුණාද දන්නේ නැහැ මගේ. නෑනේ. 5යි 5යි 10යි 15යි 21න් 1යි 2ක් ඉතුරුයි. 7යි 2යි 9යි 2යි 11යි 11යි 4යි 15යි 1,51,700ක් ලැබිලා තියෙනවා. දැන් 700යි. හරිද? 4යි 4යි 8යි. 8යි 3යි 11යි. 11යි 3යි 14යි 1යි 15යි 5යි 20යි 20යි 3යි 23යි 23යි 8යි 31න් 1යි 3ක් ඉතුරුයි. 3යි 3යි 6යි 1යි 7යි 8යි 7යි 15යි. හරිද බලන්න උත්තරේ ඉන්න බලමු chat එකේ දාලා තියෙනවා මොනවද දාලා තියෙන්නේ කියලා. සර් ඔව් ඇතුළත් වීමේ ගාස්තුව එතකොට ලැබීමක්ද සර්? ලැබීමක්. අපේ සංගමයට අලුතෙන් සමාජිකයෙක් ඇතුළත් වෙනකොට එයාගෙන් අය කරනවා ගාස්තුව. මේ ඉලක්කම් හරිද කියලා බලන්න පොඩ්ඩක්. මේක එක්කෙනෙක් ගියොත් මගේ උත්තරේ නෑනේ. මට වැරදිද දන්නේ. මෙතන එකතුව හරිද පුතේ? හරි. එතකොට ඒ එකතුවෙන් බැල පැත්ත ටික අඩු කරපුවම බලන්න 84700 දෙන්නේ කියලා. මේ 404ක් කොහෙන් ආවේ කාගේද 404ක් ආවේ 67700 නෙවෙයිද කියලා අහනවා බලමු
4යි 4යි 8යි 3යි 11යි 3යි 14යි 1යි 15යි 5යි 20යි 3යි 23යි 8යි 31න් 1යි 3ක් ඉතුරුයි. 3යි 3යි 6යි 1යි 7යි. 7යි පොඩ්ඩක් ඉන්න හෝ වගේ. හරිද? සර් 8700යි නේද? 4යි 3යි 7යි 2යි 9යි. 9යි 6යි 15යි නේ. 68000ක් තියෙන්නේ. බලමු දැන් කවුද උත්තර දාලා තියෙන්නේ කියලා 68000ක් තියෙන්නේ. 68000ක් තියෙන්නේ දෙන්නේ. ඔව් ඉම්නාදිගේ හරි සංජනාගේ හරි රුෂිගේ හරි හරි. හරි නේද පුතේ? ඔන්න අපි ලැබීම් ගෙවීම් ගිණුමක් හැදුවා දරුවෝ. හරි. දැන් අපි මෙහෙම වැඩක් කරමුකෝ පුතා. හරිද? ගන්නකෝ ඔයාගේ අච්චු පොත ළඟ තියනවද? අච්චු පොත ගන්න ළඟ. පුතේ අච්චු පොතේ එන්නකෝ අච්චු පොත ගන්න ළඟට 100 වෙනි පිටුවේ තියෙන ක්‍රියාකාරකම් දෙක බලමු. අපිට ඒක හොයාගන්න පුළුවන් වෙයි. සියවෙනි පිටුවේ තියෙන ක්‍රියාකාරකම් දෙක හොයාගන්න. හොයාගත්තද? චැප්ටර් 6
පුතේ ගාන පොඩ්ඩක් කියව ගන්න. ගාන හදන්න ගන්න හදාගෙන යන්න පොඩි වෙලාවක් දෙන්න.
වැටුප්හා වේතන මොකට එන්නේ? වැටුප්පහා වේතන කියන්නේ බැරට එන්න ඕනේ. ඔකේ පුතේ කවලම් වෙලා තියෙන්නේ වැරදිලා තියෙන්නේ. ඔය වැරදිලා තියෙන එක හරියට හදා ගන්නට ඕනේ. මේ තියෙන පුතේ ගන්න. මේකේ කියනවා පහත දැක්වෙන්නේ ශක්ති ක්‍රීඩා සමාජයේ භාණ්ඩාගාරික විසින් 3:30ක පිළියෙල කරන ලද ලැබීම් ගෙවීම් ගිණුම වේ. ඔහු ගිණුම තුලනය කළ පසු 78300ක බැරශේෂයක් දක්නට ලැබුණු බවද ඔහු ළඟ සංගමයට අයත් මුදල් 26900ක් ඉතිරිව තිබුණි. ඒ කියන්නේ බැරශේෂයක් තියෙනවා 78300ක. හැබැයි 26300ක් එයා ගාව ඉතුරු වෙලා කියලා කියන්නේ.
එතකොට පුතා මේ හදලා තියෙන එකේ මොනවා හරි දෝෂ තියෙනවනේ. ඒ කියන්නේ මූ මේක හදලා වරද්දලා තියෙන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එයා වරද්දපු එක නිවැරදිව හදන්න. හරි. එයා වරද්දපු එක අපි නිවැරදිව හදන්න ඕනේ. එහෙනම් අපි කොහොමද මේක නිවැරදිව හදන්නේ? එහෙනම් පුතේ අපි මේක නිවැරදිව හදනකොට එහෙනම් මේ තියෙන ඒවා වැරදිනේ නේද? එයා හදලා තියෙන එක වැරදි. ඒකනේ මේ අපිට හදන්න කිව්වේ මේක ආයේ. එහෙනම් අපි දාගමු මේකේ අදලා ඉවරලා ඉස්සලා වගේ උත්තරේ දාන්න පුතේ. දැන් ඕකේ බලන්න පුතේ ශේෂය ඊගේ තියලා තියෙනවා නේද 7400ක්. අන්න ඒක එන්න ඕනි පුතා මෙන්න මෙතනට. ඔක වරද්ද ගන්න එපා. 7400 දාන්න හරකට. ඉතින් අපි අර මුදල් පොතක් හදනකොට මතකද ආරම්භක ශේෂයක් තිබුණොත් හරකට දානවා. ඉතින් මේ හදන්නේ මුදල් පොතක්නේ නම විතරනේ වෙනස්. ක්‍රීඩා උපකරණ. දැන් මං කියාගෙන යන්නම්කෝ බලන්න අපේ දරුවෝ දාලා බලන්න හරි. හරි. chat එකෙත් ටිකක් තියෙනවා පණිවිඩ. බැරශේෂය 26900යි. නෑ ඒක වෙන්න බෑ බලමු. බැරශේෂයක් නෙමෙයි එන්නේ. හරි. සමාජික මුදල් කියන්නේ ලැබීමක්. දාන්න හරට සමාජික මුදල් හරට සමාජික මුදල් හරට එනවා 1,90,000. एक 1,90,000යි. පුතේ අර ශේෂය 74,300 කොහෙටවත් දාගන්න එපා. ඒක වැරදිනේ. අවසාන ශේෂය. වැටුප්පා වේතන බැර. වැටුප්පා වේතන බැර 99,000යි. 99,000යි. පරිත්‍යාග ලැබීමක් නේ හරට එන්නේ. $24,300යි. අදලා ඉවරයි chat එකේ දාන්න මම පස්සේ බලන්නම්. කොඩි විකුණනවා කියන්නේ අපිට ආදායමක්. කොඩි විකුණුම් කියන්නේ ආදායමනේ. 8,200යි. සංග්‍රහ වියදම් 5,400යි. ලිපි ද්‍රව්‍ය 7,500යි නේද? ලිපි ද්‍රව්‍ය 7,500යි. උපකරණ 4,800යි. උපකරණ මිලදී ගන්නවනේ 4,800යි. ඊළඟට
කොඩි මුද්‍රණ ගාස්තු 5600යි. මුද්‍රණ ගාස්තු. කෝ මුද්‍රණ ගාස්තු. කොඩි මුද්‍රණ ගාස්තු 5600යි. විවිධ වියදම් 15000යි. ඉතුරු ඔක්කොම පුතේ බැලට යන්නේ. ක්‍රීඩා පිටි නඩත්තු ක්‍රීඩා පිටි නඩත්තු 8200යි. විනිසුරු ගාස්තු 17500යි. දැන් පුතේ තුලනය කරන්න. මම මේක තුලනය කරන්නේ නැහැ. ඔබ මේක තුලනය කරලා උත්තරේ මට දැම්මනම් හරි. ඒකට හේතුවක් තියෙනවා අපි කවුද? මේ 2,6000ක් ආවේ කාගේද මන් දන්නේ. 2,6000ක උත්තරයක් එන්න විදියක් නැහැ. කියන පුතේ කවුරු හරි මොනවද කිව්වා මට ඇහුන්නේ නැහැ. අනේ පුතේ මැසේජ් එකක් දාන්න මට ඇහෙන්නේ නැහැ ඔයා කියන එක. මම හිතා දුනිත කතා කරේ. දුනිත කතා කරපු එක ඇහුන්නේ නැහැ මට. මේ 2,6000ක් තියෙන්නේ කොහොමද මේ 2,6000ක් ආවේ? අර බැර පැත්තේ මේ ක්‍රීඩා උපකරණ මිලට ගැනීම ලියලා නැහැ. මේ තියෙන උපකරණ 4800. තව එකක් තියෙනවද නැන්නේ? 40ක් තියෙනවනේ. ක්‍රීඩා උපකරණ දෙසරයක් කරන් තියෙනවා. තව 40ක් වෙනවලු පුතේ ක්‍රීඩා උපකරණ කියලාත් එනවා. ක්‍රීඩා උපකරණ කියලාත් බැලට 40000ක් එනවා. ඒ අර හර පැත්තේ තියෙන එක 40000. දැන් හරි. දැන් ඔය උත්තරේ දාපුවාම පුතේ හරිද? ඔයාලා බලන්න මෙන්න මෙතන කොතනද මෙන්න මේකේ කියනවා නේද පුතා මෙන්න මෙතන ඔය ගානේ කිව්වා මෙන්න මේ හරිය බලන්න මේ 26900ක් ඉතිරිව තිබුණා කියලා තියෙනව නේද? ඔයාලා පේනවා මම අච්චු පොතේ ගානේ දාලා තියෙනවා 26900 නිල් පාට කරලා. මෙන්න මේ 26900 තමයි උත්තරේ එන්නේ. ඒ උත්තරේ ඇවිල්ලා නම් ඒ දරුවෝ හොඳයි. සංජනා දාලා තියෙන උත්තරේනේ. හර පැත්ත එකතුව 2,29,000යිලු බැර පැත්ත 2,03,000යි. එතකොට 2,29,000න් 2,03,000ක් ගියාම 2,29,900න් 2,03,000ක් ගියාම 26,900 තමයි. එහෙනම් පුතේ මේ උත්තරය හරි. ගොඩක් දරුවන්ගේ 26,900 ඇවිල්ලා තිබුණා. තවත් දරුවෙකුගේ තිබුණා. ඔව්. ඒ උත්තරේ ආවනම් හරි. මම මේ ඔබට පේනවා මම මේ ගානේ මෙන්න මෙතන දාලා තියෙනවා පුතේ නිල් පාටින්. මේ තියෙන 26000 ඒක උත්තරේ එන්න ඕනේ හරි. ඒ උත්තරේ ආවනම් ඒ ගාන හරි. හරි. මං හිතන්නේ දැන්
අපිට ඒකත් හරි වෙලාවත් හරිනේ නේද? වෙලාව හරි. මම අද ගොඩක් වෙලා ගන්න නැහැ මොකද මම අද වෙනම මේ පොඩ්ඩයි ඉන්න. ඔහොම ඉන්න දරුවෝ. හරි. මෙන්න මේක. මේ තියෙන්නේ ප්‍රශ්න පත්‍රයකුත් හරි. මේක මම කොහොමද එවන්නේ? හරි. මේ ප්‍රශ්න පත්‍ර කීපයක් මම දාන්නම් ඔයාලට ඒවා print out අරගෙන ලියා ගන්න. හරි. දැන් මේ ලාභ අරමුණු කරන සංවිධානවල තියෙන නාලන්දා විද්‍යාලය. ඊළඟට රාජකීය විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රයකුත් තියෙනවා. දැන් මගේ ප්‍රශ්න පත්‍රයකුත් තියෙනවා ඔයාලට ලියන්න. මම ඒකේ PDF එක දානවා group එකට. ඔයාලා print out එකක් දාගෙන ලියන්න. හරි. ලියලා මම කියන දවසට මොකක් හරි ක්‍රමයකින් මට ලැබෙන්න සලස්වන්න. හරිද? එතකොට මම ඒවා බලලා දෙන්නම්. එහෙම නැති වුණොත් එහෙම නැත්නම් ඔයාලා මං කියන දවසට ලියලා තියාගන්න. මේ ප්‍රශ්න පත්‍රය අපි එහෙම සාකච්ඡා කරමු. දැන් ප්‍රශ්න පත්‍රات එක දෙක කතා කරගෙන යන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. හරි. මේ තියෙන නාලන්දා විද්‍යාලයේ ওই පාඩමට අදාළ පේපර් එකක්. ඒ වගේ පාඩම් කීපයක් තියෙනවා පාඩම් වලට අදාළව දාලා මම ඒ තොරතුරු දාලා දෙන්නම් ඔයාලට. හරි. හරි. එහෙනම් පුතේ ඔයාලා දැන් වෙලාව ඉවර වෙලා නිසා හරිද? මේ ඔයාලගේ පෙළ පොතේ තියෙන ඊළඟ ක්‍රියාකාරකම්. හරි. ක්‍රියාකාරකම් 3 ඔයාලා හදන්න ඕනි. හරිද? තුන්වෙනි එක හදන්න ක්‍රියාකාරකම් 4 හදන විදිහ මම රෙකෝඩින් එකක් දාන්නම්. මොකද ඒක අපිට අනිත් දවසේ පන්තිය හදා ඉන්න වෙලාවක් නැහැ. ඔයා ඒක කලින් හදලා තියාගන්න. හරි. රයිට්. තුන්වෙනි එක හදන්න. තුන්වෙනි එක හදපුවාම තුන්වෙනි එක හදනකොට සමාජික සංඛ්‍යාව 450ක් ඉන්නවලු. මාසික සමාජික ගාස්තුව 100යි කියලා කියනවා. සමාජිකයන් 15 දෙනෙකු ජනවාරි මාසයේ සමාජික මුදල් ගෙවලා නැහැ කියලා කියනවා. එතකොට කී දෙනෙක්ද ගෙවලා තියෙන්නේ කියන එක ඔයාලා හොයාගන්න. හොයලා ඒ ගාන විතරක් හදන්න. පුතේ එතකොට අපිට හෙට දවසේ හවස ගන්න පුළුවන්කමක් තියෙයි නේද? 7:00 සිට. බෑ 7:00 සිට බැරිද? අනිද්දා කොහොමද තියෙනවා පන්ති. හරි. අටේ